And now, live at 8. අයිබෝන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අද ඔබ හමුවන මම චන්දර ජයසිංහ. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. හරින්ගේ ප්‍රකාශයට අදත් විරෝධය. ස්ථාවරයේ වෙනසක් නැහැ. හරින් කියයි. මඩ ගැහුවයි කියලා මගේ කට වහන්නම් වෙන්නේ නැහැ. හරි දේ හරි ලෙසත් මම දකිනවා, වැරදි දේ වැරදි ලෙසත් දකිනවා. ඒක ගැන කතා කරන්නත් හරින් පාන්දු බය නැහැ. පොහොට්ටු අපේක්ෂකයින් ගැන අගමැතිගේ තක්සේරුව. අපි අපේක්ෂකයෝ තෝරගත්තේ උගත්කම විතරක් නෙවෙයි. ප්‍රදේශය පිළිබඳ අවබෝධය විතරක් නෙවෙයි, රට පිළිබඳවත් ලෝකයා පිළිබඳවත් දැනුම අපි ඔවුන්ගේ සොයලා බැලුවා. මහමැතිවරණයෙන් පසු සජිත්ගේ බලාපොරොත්තුව. පවුලකට 20000 ගානේ අපි ආධාර ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඇවන්ගාඩ් පැමිණිල්ල විභාග කිරීමට දේශපාලන පලිගැනීම් සොයන කමිටුවට බලයක් නැහැ. නීතිපති කියයි. ලාංකිකයන්ගෙන් මුදල් වංචා කර ගල්කිස්සේදී කොටු වූ විදේශිකයෝ. ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා. ජාතික තෞහිද් ජමාත් නායක සහරාන් හෂීම් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අවස්ථාවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් විසින් සහරාන් බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇතැයි බුද්ධ්‍යංශයේ හිටපු ඉහළ නිලධාරියෙකු පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. සහරාන් හෂීම්ගේ අන්තවාදී සංවිධාන සමග රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාද සමීපව කටයුතු කළ බවට අනාවරණය වී ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. සහරාන්ගේ අන්තවාදී ප්‍රකාශ සහ ක්‍රියා සම්බන්ධයෙන් තමන් සේවය කළ බුද්ධි අංශය මගින් අවස්ථා 9කදී ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩි සහ රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දැනුවත් කළ බවත් ඔහු කොමිසමට හෙළි කළා. සහරාන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශ සහ බෙදා හැර තිබූ වීඩියෝ ඉස්ලාම් රාජ්‍ය මතයට ඉතා සමාන වූ නිසා ඒ පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් එහිදී දැනුවත් කළ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. එමෙන්ම 2017 මාර්තු මාසයේදී කාතන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර සිදු වූ ගැටුමට අදාළව සහරාන් හෂීම් වරෙන්තු ලබා පොලිසියෙන් සැඟව සිටි නිසා තම බුද්ධි අංශය මගින් සැකකරු සිටින ස්ථාන පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීමක් සිදු කළ බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව වරක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශයේ වරින් වර සැඟව සිට ඇති බවට තොරතුරු අනාවරණ වුණා. සාක්ෂිකරු පැවසුවා. පසුව 2018 දෙසැම්බර් මාසයට පෙර සහරාන් හෂීම් මන්නාරමට පැමිණ එහිදී බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් තිබුණා. ඔහුට අයත් YouTube චැනලයක් කරහා හයිදරාබාදයේ සිට තවත් වීඩියෝවක් මුදාහැර තිබූ බවත් හිටපු බුද්ධ්‍යංශ ඉහළ නිලධාරීවරයා කොමිසමට අනාවරණ කළා. එහිදී කොමිසමේ සමාජිකින් සහරාන්ට ඉන්දියාවට යාමට සහාය දුන්නේ කවුරුන්දැයි විමසුවා. ඊට පිළිතුරු ලෙස සාක්ෂිකරු පැවසුවේ රිෆ්කාන් බදියුදීන් ඊට සහාය වී ඇති බවයි. ඒ වන විටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති සහරාන් වැනි පුද්ගලයෙකුට බලවත් ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු විසින් ලබා දෙන සහයෝගය පිළිබඳ ජාතික ආරක්ෂක කවුන්සිලයට දැනුම් දී තිබේදැයි කොමිසමේ සමාජිකයින් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු කියා සිටියේ තමන් මේ පිළිබඳව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමග සාකච්ඡා කළ බවයි. අඟහරුවාද පැවති බුද්ධි රැස්වීමකදී මම මේ ගැන සාකච්ඡා කළා. 2019 මාර්තු 29 වෙනි දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු හරහා ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියාගේ අවධානය යොමු කළා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස් වී ඇද්දැයි කොමිසමේ සමාජිකයින් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර එහිදී සාක්ෂිකරු කියා සිටියේ කවුන්සිලේ රැස්වීමක් නොපැවතුණු බවත් මාර්තු සහ අප්‍රේල් මාස දිනවල පැවති බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී මෙම තොරතුරු ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත් සහරාන්ගේ අන්තවාදී ක්‍රියාවලට තම සහෝදරයා සම්බන්ධ වන බවට එල්ලවන චෝදනා පිළිබඳව රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පසුගිය 20 වෙනිදා පළ කළේ මෙවැනි අදහසක්. මල්ලි නිර්දෝෂී, මල්ලි කිසිම වැරද්දක් කරලා නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තිබුණා මාගේ සහෝදරයා ත්‍රස්තවාද කටයුතු වලට වාහන ලබා දුන්නා කියලා. සල්ලි ලබා දුන්නා කියලා කිව්වා. ඒ සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා. මගේ සහෝදරයා වාහන ලබා දීලා තියෙනවා නම් වැරද්දක් කරලා තියෙනවා නම් උසාවියට දෙන්නටම ඉදිරිපත් කරන්න ඕන. මාස දෙකක් තාම ඩියෝ ගහලා අතුල තියාගෙන මේ මාධ්‍ය ප්‍රකාශකතුමා මොල්ටිෂන් වගේ ඇවිල්ලා මාධ්‍යයට කියනවා. ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. මම කියනවා මගේ සහෝදරයා නිර්දෝෂී. කිසිම වැරද්දක් කරලා නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණු අත්‍යවශ්‍ය නොවන ආනයන මේ වන විට සීමා කර ඇත්තේ දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
එබැවින් කර්මාන්තකරුවන්ට නිෂ්පාදන කටයුතු ආරම්භීමේ අවස්ථාව දැන් උදා වී ඇති බව ජනාධිපතිතුමා ඊයේ පැවසුවේ කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධක බලකාය හා ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග ඊයේ පසුරුවේ ජනාධිපතිතුමා සාකච්ඡාවක නිරත වුණා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු ආකාරයෙන් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට මග සකසා ඇති බවත් දේශීය හා අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වර්තමාන අභියෝගය බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන මේ වන විට සීමා කර ඇත්තේ දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ අරමුණ ඇතිව බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. එබැවින් මෙරට නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව දැන් කර්මාන්තකරුවන්ට උදා වී ඇති බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කළා. කර්මාන්තකරුවන්ගේ සහයට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා ඇති බවත් තනි අංකයක පොලි අනුපාතයකට බැංකු ණය ලබා දීම ආරම්භ ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි මාස කිහිපය තුළ කොස්සේ ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් කර්මාන්තකරුවන් ප්‍රතිඵල පෙන්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂිභෝග ආනයනය රජයේ ප්‍රතිපත්තිය නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා. ඍජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් කර්මාන්තකරුවන්ට සේම ගොවියාට ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බව ජනාධිපතිතුමා මේ සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. උගත් බුද්ධිමත් මෙන්ම රටත් ලෝකයක් පිළිබඳ දැනුම ඇති අපේක්ෂකයින් මෙවර මැතිවරණය සඳහා පොදුජන පෙරමුණින් තෝරා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල මහව ප්‍රදේශයේදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. Sri Lanka's choice. General Elections 2020. අදට බොහොම පැහැදිලි මොකද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා දන්නවා ඕනෑම දේශපාලන පක්ෂයක් කැඩුනොත් ඒ පක්ෂයට ටිකක් අමාරුයි ඊළඟට ඔලුව උස්සන්න. පක්ෂ දෙකට කැඩිලා දෙගොල්ලෝ රණ්ඩු වෙමින් එකින් එකට බැනවැදමින් මේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා ලංකාවෙම. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා 3-2ක් ලබා ගැනීමට තරම් අසීරු කාරණයක් නොවන බව අපිට දැන් පැහැදිලි වෙනවා. රටින් එන වාර්තා හැම රට තුල වෙලා තියෙන වාර්තා අනුව යුද්ධය අවසන් කළා උතුරු නැගෙනහිර පවා විදුලිය ලබා දෙන්න අපිට පුළුවන්. අපේ දැන් ඉලක්කය පානීය ජලය මේ රටේ හැම ජනතාවකටම ලබා දෙන වැඩපිළිවෙල. රටේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට ජනාධිපතිවරයා කරන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කණ්ඩායමක් තමුන්නාන්සලා පත් කරගනී කියන විශ්වාසය අපිට තියෙනවා. අපි අපේක්ෂකයෝ තෝරගත්තේ උගත්කම විතරක් නෙවෙයි ප්‍රදේශය පිළිබඳ අවබෝධය විතරක් නෙවෙයි රට පිළිබඳවත් ලෝකයා පිළිබඳවත් දැනුම අපි ඔවුන්ගේ සොයලා බැලුවා. මොකද එවැනි දැනුමක් තුල තමයි පාර්ලිමේන්තුවක් තුල ඔහුට දායක වෙන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය ජනාධිපතිවරයාට තියෙනවා. මේ අතර අද පසුරුවේ පොතුහැර ප්‍රදේශයේදී පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අවුරුදු 5ක් එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කළා. දැන් මෙතෙන්දී ජනාධිපතිවරයාගේ දර්ශනීය ජනාධිපතිවරයා කටයුත්ත ඔහුගේ අදහස් අගමැතිවරයා පිළිගත්තේ නැහැ. අගමැතිවරයාගේ වැඩපිළිවෙල ජනාධිපතිවරයා පිළිගත්තේ නැහැ. මේකේ මාළුනේ මේ රටේ ජනතාව. ආණ්ඩුවක් අවුරුදු 5ක් වැඩ කරන්නේ නැතුව ඉතියාම තියෙන තත්ත්වයක් ඉන්නේ ඒකයි. අපි පටන් ගත්ත දේවල් කරගෙන ගියා හැර අලුත් දෙයක් පටන් ගන්න තරම් ශක්තියක් ඕනෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවට ප්‍රතිවර්ණ කල්දාන මොකක්ද තිබුණා හරියට උන් තරගවදින කැමතිුනේ නැහැ. ඒ නිසා රාජ්‍ය පළාත් සභාවේ තිබුණේ නැහැ. තුන්වන්දලා ඉක්මනින් පළාත් සභාවේ ලබා දීමට අපි කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරගන්නවා. ජනාධිපතිවරණයේ මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා අද අභියෝගයක් කළා. ඒ අභියෝගය මොකක්ද? ඒ ගැන දැනගන්න වෙලාවයි මේ.
සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඒගොල්ලෝ ඡන්දය ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා සිරිකොතේ බලය තහවුරු කරගන්න අපි ඡන්දය ඉල්ලනවා. ඉතින් ඒගොල්ලෝගේ ෆයිට් එක සිරිකොතට. රාජපක්ෂ පාලනයේ සමග ඩීල් නොදමන එකම දේශපාලන බලවේගය සමගි ජන බලවේගය. දැන් ටෙලිෆෝන් එක උත්සාහ කරනවා අලියගෙන් බී වෙච්ච දරුවෙක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අලියෙක් බී කරන්න ඕන අලි පැටියෙක්නේ. අලියෙකුට ටෙලිෆෝන් එකක් දරුවෙක් කරන්න බෑනේ. ඒගොල්ලන්ට ඕන දෙයක් හිතාගත්තා වයි අපිට අවශ්‍ය වෙන්නේ සජිත් ප්‍රේමදාස අගමැති කරලා සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්නයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කරනවා ෆල් 5000 නෙවෙයි 30000ක් දෙන්න ඕනේ කියලා. අවුරුදු 5ක් යනකම් තමන් හදාගත්ත ලැයිස්තුවේ ඒ සමෘද්ධිය දුන්නේ 1,40,000කට විතරයි. කරන්න පුළුවන් දේවල් විතරයි අපි කතා කරන්නේ. කරන්න බැරි සිහින කතා අපි කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ කරන්න පුළුවන් දේ. සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන් ඉන්නවා මේ ඡන්දේ තියන්නේ සිරිකොතේ බලය හම්බෙන්නේ කාටද නැද්ද කියලා තීන්දුව කරන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ මොකද්ද? සිරිකොතේ බලය තියාගන්න ඡන්දේ බඩ මේක පත් කරගන්න. ඒගොල්ලන්ට තියෙන්නේ ඇතුලේ ප්‍රශ්නයක්. නෑ එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම වෙලාවක මහ ජනතාවගේ අසිරුතාවේ බාර ගැනීමට සූදානම්. ඒට එක්සත් ජාතික පක්ෂයට දැනුම පළපුරුදු අත්දැකීම හැකියාව මේ පක්ෂය ආරම්භ කරපු දිනේ සිට තිබෙන දේශපාලන පක්ෂයක්. සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න නියත වශයෙන්ම ඔබට ලැබුණු වන්දි ඔබට දුන්නු සහන අගෝස්තු 6 වෙනිදාන් පස්සේ අපි පිටවන ආණ්ඩුව විශේෂ සහන පැකේජ් ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. දුරකථනයේ මංගල සමරවීර දැන් විසන්දි වෙලා. ඇමතුමක් ගත්තම ඔබ ඇමතු අංකය වැරදි කියලා තමයි දැන් රෙකෝඩින් එකේ ඉන්නේ. ඒ නිසා දුරකථනයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් තරඟ කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක. ඒ කියන්නේ ලෝකයේ හොඳම හාස්‍යෝත්පාදක දේශපාලඥයා වීමේ තරඟයක විතරයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ. දැන් මටත් තියෙනවා දොළදුක. ඒ දොළදුක තමයි මහ ජනතාවට ඉදිරිපත් කරපු පොරොන්දුව ඉටු කිරීම. 5 වෙනිදාට අපේ ආණ්ඩුව එනවා ඒකාන්තයි. ඒ ජයග්‍රහණය ලබනකොට මේ රටේ සාමාන්‍ය ජනතාවට පවුල්වලට පවුලකට 20000 ගානේ අපි ආධාර ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා. ජනතා යුගය පොදු ජන යුගයට නායකත්වය ලබා දෙන්නට සජිත් ප්‍රේමදාස සූදානම් කියන එක මේ අවස්ථාවේ කියන්න කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණයේදී ගොන් කතා දෙකක් කිව්වම මම කිව්වා පුළුවන් නම් ගොන් කතා 10කට වඩා නොකිය ඉන්න. ඔන්න දැන් ගොන් කතා දෙවන වටේ ආරම්භ කරලා. තාවම කිව්වේ 2යි. එතුමාගේ පළවෙනි ගොන් කතාව තමයි එතුමාට ජනතාවගේ දුක දැනෙන අමුතු නාරයක් තියෙනවා කියන එක. ඒ නිසා අපට දැන් සාධාරණ සැකයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා යනු මෙරට ජනතාව අතර සැරිසරන පිටසක්වල ජීවියෙක් කියලා. එතුමා කියන දෙවන ගොන් කතාව තමයි සෑම මාසකම රුපියල් 20000ක දීමනාවක් ලබා දෙනවා කියලා. ඒතොර ණයවාරික සහ පොලිය ගෙවන්න විතරක් රාජ්‍ය ආදායම වගේ දෙගුණයක් යන රටක තමයි මාසෙකට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙනවා කියලා එතුමා කියන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම දැන් අභියෝග කරනවා. පුළුවන් නම් මේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙන්න කලින් ගොන් කතා 5කට වඩා නොකියා ඉන්න. තව පුළුවන් නම් 3කට වඩා නොකියා ඉන්න කියන අභියෝගය මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරනවා. Sri Lanka's Choice. General Elections 2020. මැතිවරණ කොමිෂන් සභාවක් යටතේ පැවැත්වෙන පළවෙනි මහ මැතිවරණය තමයි ලබන අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ නිසාම මෙවර මැතිවරණ නීතියත් වෙනදාට වඩා තදින් ක්‍රියාත්මක වෙන බවක් පේන්න තියෙනවා. ඒ තහවුරු වෙන විදිහේ සිද්ධි කිහිපයක්ම ඊයේ වාර්තා වුණා. මේ බදුල්ල නගරයට කිට්ටුව වුණු දෙයක්. බැලු බැල්මට මේක ආගමික උත්සවයකට අදාළ පාගමනක්. හැබැයි ඊට ඉස්සරහින් යන්නේ මෙහෙම වාහනයක්. මේ ගැන බදුල්ලේ මැතිවරණ නිලධාරීන්ට තොරතුරු ලැබිලා ඒ අය යද්දිම අර වාහනය ක්ෂණිකව අතුරුදන් වුණා. අතුරු පාරකට දාලා තිබුණු ඒ වාහනය අපේ කැමරාවෙන් මිදුනේ නැහැ. මෙන්න දැන් ඒ අය කරන වැඩේ. ඒ වගේම වාහනයක් ඊයේ කෑගල්ලෙදිත් පොලිසියට කොට වුණා. වරද අපේක්ෂකයන් නොමැතිව ඡන්ද ලකුණු මනාප අංක සහිතව දහවනේ යෙදවීම. මේ අතර අද උදේ හෝමාගම වෑතර රෝහලට ලක්ෂ 37ක පමණ වෛද්‍ය උපකරණ බෙදා දීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකුත් මැතිවරණ කොමිසමේ මැදිහත් වීම නිසා නතර වුණා. දිවංගත හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ ජන්මදිනය වෙනුවෙන් මේ භාණ්ඩ බෙදා දීමේ උත්සවයට මෙවර ඡන්ද ඉල්ලන පිරිසකුත් ඇවිත් හිටියා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට ඔහු පැමිණීමට පෙර තමයි පොලිසිය ඇවිත් නීතිමය තත්ත්වය පැහැදිලි කරලා දුන්නේ.
දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් තොරව අවශ්‍ය නම් බහණ්ඩ පරිත්‍යාග කිරීමේ උත්සවයේ පැවැත්වීමට බාධාවක් නැහැ කියලයි පොලිසිය කිව්වේ. ඒත් සංවිධායකයන් පියවර ගත්තේ දෙන්න ගෙනාපු වෛද්‍ය උපකරණ නැවත රැගෙන යාමටයි. මැතිවරණ නීති උල්ලංඝනය කරන අය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි විමසිල්ලෙන් පසුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි වැරදි ඔප්පුවහොත් ඇතැම් විට මන්ත්‍රී ධුරය පවා අහිමි වීමට ඉඩ ඇති බවයි. රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් අයත් කැඳවලා බුෆේ ක්‍රමයට දිව ආහාර සැපයීම්, රාත්‍රී ආහාර සැපයීම්, මදුපානෝත්සව පවත්වනවා කියලා පැමිණිලිනවා. ඒවා සංග්‍රහ කිරීමේ වරද යටතට ගැනෙනවා. ඡන්ද පෙස්සමකින් එම පුද්ගලයාත් සමහරවට ඔහුගේ කණ්ඩායමත් දිනුවත් මන්ත්‍රී ධුර අයින් වෙන්න පුළුවන්. ඒ වගේම බඩු බාහිර බාදිය වෙදෙන එක. ඒ පැමිණිලි සිදු කරනවා. දැන් තියෙනවනේ Viber, WhatsApp, Imo, Twitter අර જાති ඔක්කොම ඉස්සර තිබුණේ ටෙලිෆෝන් කෝල්, ඊටත් ඉස්සර ලිපි, ෆැක්ස් ඒවනේ තිබුණේ. අපි දැන් වැඩේට බැහැලා ඉන්නේ. අපි කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බොරු කරන්න උත්සාහ කරන්න එපා. තමන්මයි රැවටෙන්නේ. නීතියෙන් රිංගන්න එපා. අපිට ඒවා හැම එහෙමයි ඉවසන්න බෑ. අපි මුරෝ බල්ලෝ වගේ මේක බලන් ඉන්නවා. Sri Lanka's Choice General Elections 2020. හිටපු අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. නමුත් අද බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අගරාධගුරු හිමිපාණන් සම්බන්ධයෙන් තමන් දැරූ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි. මේ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් ආගමික නායකයින් ඇතුළු පාර්ශව රැසක් අදහස් පළ කළා. සමගී ජනබලවේගේ පොළොන්නරුව දිස්ත්‍රික් ජනහමුවක් අමතමින් හිටපු අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. කතෝලික ඡන්දවලට ගැහුව පාස්කු ප්‍රශ්නෙන් ගේමක් ගහලා දුන්න කතෝලික ඡන්ද 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයට. එතනට දුන්න ෂොට් එක. ඒකට ගියා මොකද අපේ අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනය. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මම කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මරුණා කියලා මොන හාත් භූත කතාවක්ද ඒක. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු. හිටපු අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද ආගමික නායකයින් මෙලෙස අදහස් පළ කළා. අපි කනගාටු වෙනවා කාදිනල් තුමාට වේදිකාවක සිත් රිදෙන වචන ප්‍රකාශ වුණ බවක් දුටුවා. ඒ නිසා අපි ඒ ගැන බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කළා ජාතිමාමක පිරිසක් වෙන්නේ නැතුව ආගමික නායකයන්ට අපහාස කිරීම ගැන අපේ කනගාටු ප්‍රකාශ කර සිටින කැමැති. පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ රට ලේවිලක් වෙන්න තියෙන එක වැළැක්ුවේ එතුමා කියලා අපි මේ අවස්ථාවේදී කියන්නට ඕන. දැන් අගරාධගුරුතුමා ඇත්ත වශයෙන්ම කතෝලික ජනතාවගේ විතරක් නෙමෙයි බෞද්ධ සිත් සතන් තුලත් එතුමා ලැබුම් ගත්තා. පාස්කු ප්‍රහාරයට පසුවත් ඊට පෙර ආතුවත් තුමා කියනවා මේ සිංහල බෞද්ධ සංස්කෘතික සෙවණේ අපි ආරක්ෂිතයි කියලා. මේ ජනවර්ග අතර තියෙන බැඳීම් ශක්තිමත් කිරීමට කටයුතු කරන ආගමික නායකයෙක් සම්බන්ධයෙන් මේ 2.50 ඇමතිවරු මේ වගේ බාල ප්‍රකාශ කිරීම ගැන ඇත්ත වශයෙන්ම අපිට තියෙන පිළිකුලක්. කවර ආගමික නායකයෙකුටවත් අපහාස වන ආකාරයට කටයුතු කරන්න කිසියෙකුටත් අයිතියක් නැහැ. ඒ තමන්ගේ ප්‍රතිපත්ති ගරුක භාවය සමාජගත කරනවා වෙනුවට ඒගොල්ලෝ මේ මහා හරිම හිත් රිදවන හදකම්පා කරන සිදුවීම් වල කාරණා එවැනි දේවල් අරගෙන තමයි තමන් ජනප්‍රිය වෙන්න හදන්නේ. කවුරුට හරි කවුරු හරි චෝදනා කරනවා නම් තමන්ගේ ළඟ කරුණු කාරණා සාධාරණව තබාගෙන හරියට ඔප්පු කිරීම සඳහා චෝදනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැරදි. ඒ ප්‍රකාශය අපි හෙලා දකිනවා. මැතිවරණ වේදිකාව උණුසුම් වේගෙන යන මේ කාල පරිච්ඡේදයේ අපි උත්සාහ කරන්නට ඕන චරිත ඝාතනය නොකර අන් අයගේ වස්ත්‍ර ගලවලා තමන්ගේ නිර්වත වසා ගන්නට ඒ වස්ත්‍ර පාවිච්චි නොකර හොඳ දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමට මේ අතර හරේන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලඥයින්ද අද අදහස් පළ කළා. හරේන් ප්‍රනාන්දු මහත්තයා මේ රටේ කාඩිනල් තුමන්ට චෝදනා කරන්නේ යාගේ තාත්තා යාව බේරගත්තා
ගත්තු හන්දා. එයාගේ තාත්තට රාජ් පොලිසියෙන් කිව්වා හන්දා අද පල්ලිවලට පුතාව යවන්න එපා කියලා. අර මැරිච්ච දරුවන්ගේ තාත්තලාට එහෙම කියන්න කවුරුත් හිටියේ නැහැ. කාඩිනල්තුමා පෙනී හිටින්නේ එහෙම කියන්න කවුරුත් හිටියේ නැති තාත්තලාගේ දරුවෝ වෙනුවෙන්. ඒ කාඩිනල්තුමාට චෝදනා කරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය? සජිත් ප්‍රේමදාස කනගාටුව පළ කළයි කියලා ඒකේ ඇති අර්ථය මොකද්ද? කාඩිනල්තුමාන්ට චෝදනා කරන්න තරම් හරින් ප්‍රනාන්දු වැදගත් මිනිහෙක්ද? කාරුණිකව ඉල්ලන්නේ හරින් ප්‍රනාන්දු මහත්තයාගෙනුත් මංගල සමර මහත්තයාගෙනුත් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙනුත් මේ ආගමික නායකයන්ට අගෞරව කරන එක නවත්තන්න. උන්වහන්සේලා මේ අගෞරවන විදියට දේශපාලන වේදිකාවේ ප්‍රකාශන ඉදිරිපත් කිරීම අපි හෙලා දකිනවා. මීගමුවේ කතෝලික ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒකට උන්වහන්සේ මැදිහත් වෙලා ගිනිගත්තු සමාජය නිව්වා. ඒ තුළ තමයි මේ රට ලේවිලක් වෙන එක නතර වුණේ. යම් කිසි අගෞරව කරන පුද්ගලෙක් ඉන්නවනම් අගෞරව කරන්න තියෙන හරින් ප්‍රනාන්දු මහත්තයා. මොකද එතුමා තමයි කිව්වේ තාත්තා ඇවිල්ලා කිව්වා කියලා. කොමිසමෙනුත් පළවෙනියට ප්‍රශ්න කරන්නේ හරින් ප්‍රනාන්දු මහත්තයාගේ තාත්තා කොහොමද කිව්වේ කියන එක. Tamanට ඔක්සිජන් ටිකක් ගහගෙන මේ ඔළුව පාද ගත්තොත් හොඳයි නැත්නම් ඔය වගේ විකාර කතා කියන්නේ. දැන් වයර් තද වෙලා කියවන එක වෙලාවක ඔබතුමාටයි ඔබතුමාගේ කණ්ඩායමට ඔක්සිජන් ටිකක් ගත්තොත් හොඳයි මොලේ ටිකක් පෑදෙන්න. හරින් ප්‍රනාන්දු මහත්තයාගේ ඒ ප්‍රකාශය පිළිබඳව අපටත් යම් වේදනාවක් කනගාටුවක් තියෙනවා. ඒ පිළිබඳව අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් සමාව ගත්තා. කෙසේ නමුත් තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද බදුල්ලේ පැවති ජනහමුවකදී හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමා කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බවයි. කාඩිනල් මැල්කම් රංජිත් හිම්පානන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා. මට අර අද රාජගුරු එක අද රාජගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. ඒ නිසා මට ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. හරි දේ හරි ලෙසත් මම දකිනවා, වැරදි දේ වැරදි ලෙසත් දකිනවා. ඒක ගැන කතා කරන්නත් හරින් පාන්දු බය නැහැ. ඒ කරපු දේවල් මට කියපු දේවල් තාත්තා ඇමති පුතා බේරුණා, අපේ මිනිස්සු මැරුණා, ඒ වගේ අපිට කරපු චෝදනාවලට මිනිස්සු වෙනස් වුණා. ඊට විතරක් නෙමෙයි කොන්ද පණ තියෙන නායකයෙක් පත් කරගන්න ඕනේ කිව්වා, මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනේ කිව්වා. ඒවා දේශපාලනය කරේ නැහැ කියනවා නම් ඉතින් ඒක දෙපාරක් හිතලා බලන්න ඕන කතාවක්. ඔබ නැවතත් ලයිව් එටේට සමගින්. ඔව්. සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විනයාගමූර්ති මුරලීධරන් හෙවත් කරුණාමාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු අදත් ඒ සඳහා පැමිණියේ නැහැ. ඔහු නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ තමා අසනීප තත්වයෙන් පසුවන හේයින් අද පැමිණිය නොහැකි බවයි. මේ තත්ත්වය උද්ගත වුණේ කරුණා අම්මාන් එහෙමත් නැත්නම් විනයාගමූර්ති මුරලීධරන් පසුගියදා අම්පාරයේ පැවති රැස්වීමකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ුයි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බව. එවැගේම තමන් LTT සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටියේදී හමුදා සමාජිකින් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කළ බවත් ඒ රැස්වීමේදී කරුණා අම්මාන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. මින් අනතුරුව අපේ රටේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් කියා සිටියේ කරුණා අම්මාන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිරි වික්‍රමරත්න අපේ රටේ වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලැබුවා. මේ නියෝගයෙන් පසුවයි කරුණා අම්මාන් පිළිබඳව මේ විමර්ශන කටයුතු ආරම්භ වුණේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා කරුණා අම්මාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන තෙක් උදෑසන සිටම මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභියස රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර අද දේශපාලන වේදිකා කිහිපයකම මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කරුණා අම්මාන් අපට ශාල උදව්වක් උපකාරයක් වුණා නැගෙනහිර පළාත බේරා ගැනීමේදී හා LTT සංවිධානයේ බලය දුර්වල කිරීමේදී. ඔහු LTT සංවිධානයට අයත් වෙච්ච කාලේ ඔහු අතින් වෙච්ච වැරදි බොහෝ තිබෙන්න පුළුවන්. ඒ නිසා අපට ඔවුන්ගේ ඊට පෙර අතීතය හඹාගෙන ගොස් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වීමට යුද්ධ නීතිය අනුවවත් ඉඩක් නැහැ. කරුණා අම්මන් ඔහු අතින් වෙච්ච අපරාධ ගැන බැලිය යුත්තේ ඒ ඇසින්. අපි විශ්වාස කරනවා සාමාන්‍යයෙන් හමුදා නිලධාරීන්ව මරණ එක ශස්ත්‍ර විමර්ශන ඒකකයේ යටතේ එන්න ඕන එකක්. මේක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටත් වෙන්න ඕන එකක්. ඒ නිසා මේ දේශද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධව සැබෑ ලෙස පියවර ගන්න උවමනාවක් තියෙනවා නම් අපි මේ පිළිබඳව පරීක්ෂණ කරන එක ත්‍රස්ත විමර්ශන ඒකකයේ යටතේ බාර දීලා තමුන්ගේ දේශප්‍රේමීභාවය ඔප්පු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා. මගේ ප්‍රකාශයට නඩු දැම්මා නම් කරුණා අම්මාන්ට ප්‍රකාශ දාන්න ඕනේ නඩු 100ක්. මං හින්දා එක එක්කවත් මැරුණ එක මැරුවයි කියලා කිව්වා කට්ටිය 2000ක් 3000ක් මැරුවයි කිව්වා එක්කෙනාට මොනවද කරන්න තියෙන්නේ. එවැනි මිනිමරුවෙකුට. ඉතින් එහෙනම් මං කියනවා මුළු CID එක අවුරුද්දක් තිස්සේ නඩු ඔක්කොම විභාග කරන්න මෙයාට විරුද්ධව තියෙනවා. මොන දේශපාලන කඳවුරේ හිටියා? කඳවුර මොකද්ද කියන එක නෙවෙයි වැදගත්. කරුණා අම්මාන් වෙන්න පුළුවන්, විමල් වීරවංශ වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. රටේ
නීතියට අභියෝග කරන ප්‍රකාශයක් කරලා තියෙනවා නම් දැන් මම කිව්වොත් මම මෙච්චර පිරිසක් මරලා තියෙනවායි කියලා එහෙම මම පිළි අරන් තියෙනවා නම් ඒ මරපු මිනිස්සු වෙනුවෙන් මේ උත්තර බඳින්න වෙනවා. නීතිය හමුවට එන්න වෙනවා. ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කළා. ඊයේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේ නැහැ. අද දින නැවත පෙනී සිටීම සඳහා කැඳවීමක් කළත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේ නැහැ. මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේම විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මේ වෙන විටත් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීම සඳහා කටයුතු කර තියෙනවා. ඒ වගේම අද දින ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගනු ලැබුවා. දැනට විමර්ශන කණ්ඩායමක් අම්පාර ප්‍රදේශයට සහ මඩකලපුව ප්‍රදේශයට ඇවීමට කටයුතු කර තිබෙනවා. මේ විමර්ශන කණ්ඩායම එම ප්‍රදේශයට ගොස් ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. දැනට තියෙන තත්ත්වය යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු අනාවරණය වෙලා නැහැ. ඇවන්ගඩ් සමාගමට අදාළ පැමිණිල්ල විභාග කිරීමට දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට බලයක් නොමැති බව වග උත්තරකරුවන් අද එම කොමිසමට දැනුම් දුන්නා. ඒ අද පෙරවරුවේ කොමිසම රැස් වූ අවස්ථාවේදී කෙසේ වෙතත් කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ අදාළ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමේ විෂයපතයට අයත් බවයි. ඒ නිසා එය විභාග කිරීමට කොමිසමට බලය ඇති බවත් සභාපති විනිසුරුවරයා පැවසුවා. එවන්ගඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අද දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ කොමිසම විසින් පසුගියදා නිකුත් කළ නොතිසියට අනුවයි. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාටද අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ජනාධිපති කොමිසමේ සභාපතිවරයාට ඊයේ ලිපියක් යොමු කළා. එහි සඳහන් කර තිබුණේ කමිෂන් සභා පනතේ 16 වැනි වගන්තියට අනුව රජයේ අධිනීතිඥවරුන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කිරීම නීතියට පටහැනි බවයි. කොමිෂන් සභාව වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව නීතිපතිවරයා හෝ ඔහුගේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදු කළ නොහැකි බවට දක්වා ඇත. එසේම කොමිෂන් සභාවට විමර්ශනය කිරීම සඳහා බලතල ඇත්තේ දේශපාලනමය පරිගැනීම්වලට ලක් වූ බව කියන රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකීන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සමාජිකයන් සම්බන්ධයෙන් පමණක් වන අතර පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලයක් නොමැති බවට වැඩිදුරටත් දක්වා ඇත. කොමිෂන් සභාව නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීමට නෛතික බලතල ඇති අධිකරණයක් නොවන බවට වැඩිදුරටත් දක්වා ඇත. අද කොමිසම රැස් වූ අවස්ථාවේදී නීතිපතිවරයා යොමු කළ ලිපිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දැක්වූ අතර එහිදී කොමිසම එම නිලධාරීන්ට අවවාද කරමින් පැවසුවේ තම කොමිසම විසින් නම් කළ වග උත්තරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලයක් නොමැති බවයි. මෙහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා අද කොමිසම හමුවේ පැවසුවේ තමා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවීම සිය ජීවිතයේ ලද විශාලතම නින්දාව බවයි. කොමිසමට තමා කැඳවීමට බලයක් නොමැති බව හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කරමින් මූලික විරෝධතාවක් ගොනු කළා. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නීතිඥ නියෝජනයක් නොමැතිව කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී ඔහු සඳහන් කළේ පැමිණිල්ල ගොනු කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා රාජ්‍ය නිලධාරියෙකු නොවන නිසා අදාළ පැමිණිල්ල මෙම කොමිසමේ විෂයපතයට අයත් නොවන බවයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වනිනායක මහතා සඳහන් කළේ ඇවන්ගාඩ් සිද්ධියට අදාළ පැමිණිල්ල පෞද්ගලික පැමිණිල්ලක් නිසා ඒ පිළිබඳව විමර්ශනය කිරීමට මෙම ජනාධිපති කොමිසමට බලයක් නොමැති බවයි. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ ඇවන්ගාඩ් පැමිණිල්ල කොමිසමේ විෂයපතයට අයත් වන බවයි. ඒ පිළිබඳ තවදුරටත් වාද විවාද කිරීම අවශ්‍ය නොවන බවයි සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති කමිෂන් සභාවේ විනිසුරුවරයා සඳහන් කර සිටියා ඒ සම්බන්ධයෙන් මේ පැමිණිල්ල විභාග කිරීමට Tamanට බලයක් තිබෙන බව. ඒ වගේම යම් හේකින් මේ විභාග වන පැමිණිල්ල සම්බන්ධයෙන් යම් කෙනෙක් අතෘප්තිමත් නම් ඉහළ අධිකරණයකට ශ්‍රේෂ්ඨ අධිකරණය වැනි ඉහළ අධිකරණයකට යා හැකි බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියා. ඒ වගේම මෙම කමිෂන් සභාව සාධාරණ කමිෂන් සභාවක්, එමෙන්ම අපක්ෂපාතී කමිෂන් සභාවක්, ඒ වගේම මෙය ඒකාධිපති කමිෂන් සභාවක් නොවන බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියා. ඒ අනුව මේ වග උත්තරකරුවන්ගේ විරෝධතා මැද වුවත් මේ පැමිණිල්ල විභාග කිරීමේ කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යන බව
කමිෂන් සභාවේ සභාපති විනිසුරු හිටපු ශේෂාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. අනතුරුව නඩුව ලබන 26 වෙනිදාට කල් තැබුණු අතර කොමිසම හමුවේ පෙනී සිටි වගඋත්තරකරුවන් මෙලෙස අදහස් පළ කළා. අපි කරපු වරද තමයි එක පෞද්ගලික ආයුධ බිස්නස් කරපු මිනිස්සෙට තිබ්බ බිස්නස් එකක් අපි ආණ්ඩුවට ලබලා දුන්නා. ඉතින් ඒක වැරදක් කියලා හිතනවා නම් මේ රටේ දෙයියන්ගෙන් පිටයි. මාසෙකට ඒ නිසා රජයට ලැබුණා ඩොලර් මිලියනයක ලාභයක්. ඒක නම් වැරද්ද. ඒක අපි බාර ගන්නවා. හැබැයි අපි නෙවෙයි මේවා තීන්දුව ගත්තේ. ඉදිරියේදී මෙම කොමිෂන් සභාවේ ක්‍රියාන්විතයට සහභාගී වෙනවද නැද්ද කියලා තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා නීතිඥයන් සමග සාකච්ඡා කිරීමෙන්. මේ සියල්ල පිටපස්සේ තිබෙන දේශපාලනය. මෙවැනි කුඩා කොමිෂන් හමුවට පැමිණීමෙන් දූෂිතෙන්ට දඬුවම් ලබා දීම සඳහා ගෙන යන සටන වළක්වන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් දවල් හීනයක් විතරයි. මේ අතර ඇවන්ගාට් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද පිටකොට්ටේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්නට මහත්මයාටයි චම්පි රණවක මහත්මයාටයි අර්ජුන රණතුංග මහත්මයාටයි අනුර කුමාර ඇතුළු 6 දෙනා JVPK නඩේටයි සරත් වංශක මහත්තයාටයි ඕන්නම් සරත් විජේසූරිය මහත්තයාටයි ඔක්කොම එකට එන්නකෝ. විනාඩි 5යි මට ඕනේ ඒගොල්ලෝ නීති විරෝධී මම නැහැ කියලා ඒගොල්ලන්ගේ රෙදි ගලවලා ගෙදර ආරේ. විනාඩි 5යි. අභියෝගේ දැන් දෙනවා. අඩේ මෙවුම සමාජ මාධ්‍යජාලා ඔස්සේ කාන්තාවන් සමග හිතවත්කම්පා මුදල් වංචා කිරීම සිදුවන බවට විවිධ ප්‍රදේශවලින් පසුගියදා වාර්තා වුණා. ඔවුන් ඉතා සූක්ෂම අයුරින් අදාළ කාන්තාවන් සමග හිතවත්කම්පා තෑගි ලබා දෙන බව පවසමින් ඔවුන්ගේ ගිණුම් වෙත මුදල් බැරකර ගැනීමටයි කටයුතු කර තිබුණි. ඒ මෙවැනි බහන්ඩ ඉතා අඩු මුදලට සිය නිවසටම ලබා දෙන බව පවසමින්. මේ එවැනි ජාවාරම්කරුවෙකුගේ ග්‍රහණයට ලක්වීමට ගිය තරුණියක් සිය අත්දැකීම ලයිවට් 8 වෙත පැහැදිලි කළ අයුරේ. මේ තමයි වෙලා තියෙනවා කියන්නේ. මේ තමයි සල්ලි දාන්නේ ලක්ෂ 58ක් ලංකාවේ මුදලින් වෙලා තියෙනවා කියනවා බොක්ස් එකේ වඩුත් එක්ක. ඊට පස්සේ සල්ලි 55000ක් දාන්න කියලා මේ කියන මැසේජ්. කාගෙන් හරි ඉල්ලලා හරි ණයට හරි ඉල්ලලා හරි දාන්න කියලා තියෙන්නේ. ඒ සල්ලි හොයාගන්න ගියම නේකම කිමි මනුස්ස කේන්තියෙන් එහෙම දොස් කියලා තියෙනවා. ලැබුණු එම තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිස් විශේෂකාර්ය බලකා බුද්ධි කොට්ටාශ නිලධාරීන් එවැනි ජාවාරම්කරුවන් රැඳී සිටි බවට ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස ද සේරම්පාරේ පිහිටි හෝටලයක් වැටළුවා. එහිදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමටයි විශේෂකාර්ය බලකාය කටයුතු කළේ. ඒ අනුව අදාළ ජාවාරම්කරුවන් මෙම සුපිරි හෝටලේ එක් කාමරයක් රුපියල් 60,000ක් මාසිකව ගෙවමින් තමයි රැඳී සිට ඇත්තේ. ඒ අනුව ඔවුන් මෙම හෝටලේ කාමර දෙකක් ලබාගෙන තිබුණා. ඒ මාසිකව රුපියල් 1,20,000ක් ගෙවමින්. ඉතින් ජාවාරමින් උපයාගත් මුදල් තමයි ඒ විදිහට මෙම සුපිරි හෝටලයට ගෙවා දමා තිබුණේ. මේ තිබෙන්නේ අදාළ ජාවාරම්කරුවන් සන්තකයේ තිබී පොලිස් විශේෂකාර බලකාය විසින් සිය බහරයටගත් මුදල් සහ ලිපි ලේඛන ජංගම දුරකථන ඇතුළු විවිධ ලිපි ද්‍රව්‍ය රැසක්. අදාළ කාන්තාව උගන්ඩා ජාතික කාන්තාවක් වන අතර සෙසු සැකකරුවන් තිදෙනා නයිජීරියානු ජාතිකයින් බවටයි අනාවරණය වුණේ. ඔවුන් 2017 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි ගණනක මුදලක් මෙරට පුද්ගලයින්ගෙන් වංචා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් සිව් දෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට පොලිස් විශේෂකාර්ය බලකාය කටයුතු කළා. අඩේ මෙවුම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජෝකෝවට කොරෝනා වැළඳී ඇති බව අද තහවුරු වුණා. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හැම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.